අයිබෝන් සේදුනාටම අපි අද බලාපොරොත්තු වෙන්නේ 2019 අවුරුද්දේ O level ICT ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරන්න. පළමුව අපි කෙටි ප්‍රශ්න සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්න තමයි ආදාන හා ප්‍රතිදාන හැකියාවන් දෙකම පවතින පක්‍රමය මොකක්ද කියලා අහන එක. එතකොට ආදාන හා ප්‍රතිදාන හැකියාවන් දෙකම පවතින පක්‍රමය තමයි ස්පර්ශ තිරය. මේ මෙහෙයුම් යටිය කියලා කියන්නේ පරිගණක ක්‍රීඩාවලදී යොදා ගන්න ආදාන උපක්‍රමයක්. ප්‍රකාශානුලක්ෂණ කියවණය කියලා කියන්නේ කඩදාසියක තියෙන අක්ෂරමය දත්ත ආකාරයට ස්කෑන් කරලා ගන්න පුළුවන් ආදාන උපක්‍රමයක්. වෙබ් කැමරාව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ස්පර්ශ තිරය භාවිත කරලා ප්‍රතිදානයේ ආදානයේ දෙකම ලබා ගන්න පුළුවන්. පරිගණකයේ දෘඩ තැටි අකර්මණ්‍ය වීම වලින් දත්ත අතරතුරු ආරක්ෂා කර ගැනීමට. දැන් දෘඩ තැටි අකර්මණ්‍ය වීම සාමාන්‍ය වෙන්න පුළුවන් ඕනම වෙලාවක කලාතුරකින් වුණත් මේකට සුදුසු වෙන්නේ උපස්ථ ලබා ගැනීම බෑකප් එක. මොකද ගිනි පවුරක් ස්ථාපනය කළා කියලා දෘඩ තැටියක් අකර්මණ්‍ය වීම වළක්වන්න බෑ. මෘදුකාංගමය විසඳුම් ප්‍රතිවයස මෘදුකාංගයක ස්ථාපනය කළත් දෘඩ තැටිය අකර්මණ්‍ය වීම කියන සිද්ධියට පිටිවහලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නව කාලිනව උපස්ථ ලබා ගැනීම තමයි විසඳුම වෙන්නේ. ඊළඟ අංක 3 එක්තරා පරිගණක පරම්පරා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. මේ ප්‍රකාශ පරීක්ෂා කරලා බැලුවාම අපිට පේනවා මෙන්න මේ කියන සාරාංශයට එකඟව ගත්තාම පළවෙනි පරම්පරාව වැකියුම් ටියුබ්, දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටරේ පදනම් කරගෙන තන මේකක ලෙස නිර්මාණය වුණා. තුන්වෙනි පරම්පරාව තමයි ඉන්ටග්‍රේටඩ් සර්කිට් IC. ඉන් පස්සේ ශුද්ධ සකසනය කරලියට ආවේ හතරවෙනි පරම්පරාවේදී 71 ඉඳලා 80 දක්වා කාලය තුල ඒකට අපි කියනවා very large scale IC කියලා. ඉන් අනතුරුව ultra large scale IC නිසා මේකට පිළිතුර වෙන්නේ අතිවිශාල ප්‍රමාණය අනුකලිත පරිපථ හඳුන්වා දෙනු ලැබුවේ සිව්වන පරම්පරාවේ පරිගණකවල කියන හතරවෙනි උත්තරය. පහ සඳහන් ද අතුරේ ලංකාවේ G2C රජයෙන් පුරවැසියන්ට ලබා දෙන සේවාවන් හා කුමක් බැඳලා තියෙනවද කියලා අහනවා. රජයෙන් මහජනතාවට වගේම විද්‍යුත් රාජ්‍ය කියන සංකල්පය යටතේ e-government කියන සංකල්පය යටතේ රාජ්‍ය සේවකයින්ට වෙනත් රාජ්‍යයන්ට ව්‍යාපාරිකයින්ට විද්‍යුත් ක්‍රමය මත මාර්ගගත ක්‍රමය ඔස්සේ තමයි කටයුතු මේ රජය සමග රජය ඉටු කරන සේවාවන් ලබා ගැනීමට මේ විවිධ පාර්ශවයන්ට හැකියාව දීලා තියෙනවා. නම් ඒක තමයි අපි විද්‍යුත් රාජ්‍ය කියලා කියන්නේ. මේ අවස්ථාවේදී මහජනතාවට රජය සමග කරන ගනුදෙනු සමහරක් දේවල් විද්‍යුත් විදිහට කරගන්න මහජනතාවට අවස්ථාව ලබා දීම දකින්න පුළුවන් ආකාර දෙක තමයි වාහන ආදායම් බලපත්‍ර සහ භාග ප්‍රතිඵල මාර්ගත්ව බැලීම A හා C කියන පිළිතුර තමයි පිළිතුර වෙන්නේ. දත්ත සැකසුම් සඳහා උදාහරණයක් වන්නේ. දත්ත සැකසුම් සඳහා කිව්වහම අනිවාර්යයෙන්ම සැකසුමක් කියලා කියන්නේ ගණනය කිරීම. ඒක ගණනය කිරීමක් ගැන පැහැදිලිව දීලා තියෙනවා. පළවෙනි පිළිතුර තමයි පිළිතුර. සුපිරි පරිගණක, කුළු පරිගණක හා ටැබ්ලට් පරිගණක අතරින් පහ සඳහන් යෙදුම් අවස්ථා සඳහා වඩාත්ම යෝග්‍ය පරිගණක ප්‍රරූප. දැන් ABC කියන මේ කාර්යයන් තුන ඉටු කිරීම සඳහා සුදුසු වෙන පිළිතුර මොකක්ද කියලා බැලුවොත් ඒ චන්ද්‍රිකාමගින් අඛණ්ඩව ලබා ගන්න අතිවිශාල දත්ත ප්‍රමාණයක් සැකසීම කියන පිළිතුරට ගැලපෙන දීලා තියෙන පිළිතුරු හතරේ සුපිරි පරිගණක වලට අදාළ පිළිතුර තමයි ගැලපෙන්නේ. ඒ වගේම ඒක නිවැරදිද කියලා තහවුරු කරමු. C ලැබෙන ආයිතම ඉල්ලීම ඇතුළත් කිරීමට වෙළඳසැලට පැමිණි ජංගම වෙළඳ නියුක්තියකගේ භාවිතය සඳහා සුදුසු වෙන්නේ ටැබ්ලට් පරිගණකයක්. ඒකට ඒ නිසා B නිවසින් බැහැරව නිවාඩුව ගත කරන ලේකු රචනාවක් ලියන කුල් පරිගණකයක් සුදුසු. ඒ නිසා අංක 3 පිළිතුර තමයි මේකට නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට A හා B හිස්තැන් පිරවීමට සැකසුම් කාර්ය සඳහා මධ්‍ය සැකසුම් ඒකකය එහි භාවිතා කරන්නේ කොහෙන් ගෙන එන ලද්දක් තාවකාලිකව ආචරණ කිරීම සඳහා තමයි මෙතනට අහන්නේ. ඒතර මේකට ගැලපෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකය එහි රෙජිස්ටර්
භාවිත කරන්නේ ප්‍රාථමික මතකයෙන් ගෙනෙන ලද තත්ත්වතාවකාලික ආචරණය කිරීම සඳහා. විතර මතක තියාගන්න ඕනි. මධ්‍යසැකසුම් ඒකකයේ අභ්‍යන්තරයේ තියෙන අධිවේගී මතක කුඩා මතක වේගය තමයි රෙජිස්ටර් මතක කියලා කියන්නේ. ඒකට ඒක ඇත්ත වශයෙන්ම తాවකාලිකව ආචරණය කරලා තියා ගන්නවා. ප්‍රාථමික මතකයේ එහෙම RAM මතකය තුලින් ගෙන එන දත්ත. නිසා අංක 2 තමයි පිළිතුර. සම්ප්‍රේෂණ මාධ්‍ය සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේද? 200 මීටර් ඉක්මවන දිගු දුරකට සම්ප්‍රේෂණ ගන්න නොවැසුණු ඇබරි කේබල සුදුසු වේ. මේ තියෙන අපි අර ගත්ත සැකසීම සම්බන්ධව කලින් ප්‍රශ්නෙට යොදාගත්ත පින්තූරයක්. දැන් මෙන්න මේ කාරණේ අපි නැවත ප්‍රශ්නෙට ගියොත් ප්‍රකාශ තන්ත්‍ර කේබල් වල දත්ත සම්ප්‍රේෂණ UTP කේබල්ට වඩා වේගවත් වේ. දැන් මේ ප්‍රකාශ තන්තු වල දත්ත සම්ප්‍රේෂණ වේගය කියන එක අනිවාර්යෙන් නිවැරදි. මොකද ප්‍රකාශ තන්තු තමයි වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වෙන්නේ. UTP කියන්නේ unshielded twisted pair. නොවැසුණු ඇඹරි යුගල මීටර් 200 ඉක්මන දිගු දුරකට දත්ත සම්ප්‍රේෂණ දා සුසුයි කියන ප්‍රකාශය බැහැර කරන්න වෙනවා. මොකද මේ මීටර් 200ක් ඉක්මන දිගු දුරකට දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී දත්තවල සම්ප්‍රේෂණය දත්තවලට බලපාන බාහිර තරංග වලින් සිද්ධ වෙන පුළුවන් හානිය වැඩි. රැහන් රහිත යතුපුවරු හා පරිගණක අතර සංනිවේදනය සඳහා අදෝරක්ත දත්ත සම්ප්‍රේෂණය යොදා ගැනීම. එතකොට රැහන් රහිත යතුපුවරු අදෝරක්ත දත්ත සම්ප්‍රේෂණය ඉන්ෆ්‍රාරෙඩ් ඒක නිවැරදි. එතකොට B හා C ප්‍රකාශ තමයි නිවැරදි විදිහට බාර ගන්න තියෙන අංක 3. නමය පහස සඳහන් වගන්ති අතුරින් කවරක් සත්‍ය වන්නේද? පරිගණක තුල දත්ත හා උපදේශ ආචරණය වී ඇත්තේ ද්විමේ ආකාරයේ. 945 සංඛ්‍යාව අෂ්ටක හා ෂඩ්දශමී සංඛ්‍යා පද දෙකටම වළංගු වේ. දැන් 945 කියන එක අනිවාර්යයෙන්ම අෂ්ටමයේ වෙන්න බෑ. 9 තියෙන සංඛ්‍යාවක් තියෙන නිසා 4 1 2 8 පදේ 8 තුල්ලේ වන්නේ මේකට කියලා කියනවා. එතකොට මේ පළවෙනි ප්‍රකාශයේ පරිගණකය තුළ දත්තා උපදේශ ආචරණය වී ඇත්තේ ද්විමේ ආකාරයෙන් කියන ප්‍රකාශය සත්‍යයි. අපි කවුරුත් දන්නවා දත්තා උපදේශ ගබඩක් තබා ගන්න විදුලියේ ආකාර දෙකක් තමයි යොදාගන්නේ. ඒතර 4 1 2 8 කියන එකේ ද්විමේ ආකාරයට හරවනවා කියලා කියන්නේ මේක ස්ථාන තුන වෙන් කරගෙන එක සංඛ්‍යාංකයක් ස්ථාන තුනකින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒතර ඒක කියන්නේ 2 ඊළඟ ස්ථානයේ 1 ඊළඟ ස්ථානයේ 8 මේක නිවැරදි. 4 ඊළඟ ස්ථානයේ 4 මේක නිවැරදි. එතකොට A හා C අංක 3 පිළිතුර. 10 ප්‍රවේශ වේගය අනුව දී ඇති ආචාර්ය සංරචක අවරෝහණ පිළිතුර සකසා ඇති වර්ණය කුමක්ද? අවරෝහණ පිළිවෙල කිව්වහම වැඩිම වේගය උඩට එනවා. ප්‍රවේශ වේගය වැඩිම. ප්‍රවේශ වේගය වැඩිම වෙන්නේ රෙජිස්ටර් මතකයේ. ඒතර රෙජිස්ටර් මතකයේ කියන පිළිතුර සඳහන් පිළිතුරු දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේකේ රෙජිස්ටර් මතකය ඊළඟට කෑෂ් මතකය තමයි ඊළඟට ප්‍රධාන මතකය ඊළඟට දුරට කෙටි. ඒතර මේ අනුපිළිවෙලින් ගත්තාම වැඩිම වේගය තියෙන රෙජිස්ටර් මතකයට. ඒ අනුව නිහිත මතකය කෑෂ් මතකය තමයි ඊළඟට ප්‍රධාන මතකය ඊළඟට කෙටි අවසාන වශයෙන්. ඒතර මේ පිළිතුර ඉවත් කරන්න පුළුවන්. මොකද නිහිත මතකය දාලා තියෙන අවසානෙටම. ඒ නිසා තුන්වෙනි පිළිතුර තමයි වේගය වැඩි වෙක ඉඳලා අඩු වෙක දක්වා ප්‍රවේශ වේගය සඳහන් වෙන පිළිතුර වෙන්නේ 10 3.
E අක්ෂරයේ ඇස්කි වගුවේ 69 10 නිරූපණය වන්නේ නම් ඇස්කි වගුවට අනුව G අක්ෂරයේ ද්වීපයේ නිරූපකය කුමක්ද? ඒතර E අක්ෂරය 69 නම් F අක්ෂරය 70 G අක්ෂරය 71. 71ට අදාළ ද්වීපයේ නිරූපණය කියන්නේ ස්ථානීය අගයන අනුව සටහන් කරාට පස්සේ 64 ඉව 1යි ඊට පස්සේ 7ක් තව වුණේ 64යි 7ක් තමයි 71 වෙන්නේ. මෙන්න මේ 7 මේ දෙක නිරූපණය කරාම 1.3 කියලා තමයි පිළිතුරු බවට පත් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ පිළිතුර අංක 2 තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. පහත සඳහන් කුමන වර්ණයේ මෙහෙයුම් පද්ධතිය කාර්යයන් පමණක් අඩංගු වේද? මෙහෙයුම් පද්ධතිය කාර්යයන් පමණක් අඩංගු වෙන්නේ අනිවාර්යෙන්ම පළවෙනි එක ඉවත් කරන්න පුළුවන් පඩිපත පේරෝල් කළමනාකරණය කිරීම නිසා ඒ පිළිතුර ඉවත් කරන්න පුළුවන්. දෙවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන් දත්ත සමුදා කළමනාකරණය කියන පිළිතුර නිසා තුන්වෙනි පිළිතුරත් ඉවත් කරන්න පුළුවන් දත්ත සමුදා කළමනාකරණය කියන දේ අඩංගු වෙලා තියෙන නිසා සංක 4 පිළිතුර තමයි නිවැරදි ක්‍රියාවලි කළමනාකරණය මතක කළමනාකරණය ගොනු කළමනාකරණය. ඒතර මෙහෙයුම් පද්ධතියක් අනිවාර්යෙන්ම මෙන්න මේ කියන ආකාරයට මතකය ගොනු කළමනාකරණය මතක කළමනාකරණය ආරක්ෂණ කළමනාකරණය වගේ අපි සටහන් පොතේ කියවලා තියෙනවා මෙහෙයුම් පද්ධති සම්බන්ධ කාර්යයන් මතක් කරගන්න ඕනේ. ඒවෙන් පරිබාහිර පිළිතුරු තියෙන ඒවා ඉවත් කළා දාන්න පුළුවන්. ඒ නිසා මෙහෙයුම් පද්ධතියට අයිති වෙන්නේ නැහැ පඩිපත හෝ මේ දත්ත සමුදා හෝ කළමනාකරණය. සංක 4 තමයි පිළිතුර. දැනට පවතින කුණු මකාදමිකකින් තොරව දුඩ කැටියක භාවිතයට ගත හැකි ඉඩ අවකාශ වර්ධනය කර ගැනීමට කුමන ක්‍රියාපිළිවෙත භාවිත කරන්න පුළුවන්ද කියලා අහනවා. දැනට පවතින ගුණ මකා දැමීමකින් තොරව කිව්වහම අපිට මේ පළවෙනි පිළිතුර ගන්න පුළුවන් ගුණ සම්පීඩනය කිරීම කියන පිළිතුර. ගුණ සම්පීඩනය වඩාත් ලැබෙන පිළිතුර තමයි මේකෙන් දෙවෙනි පිළිතුරේ තියෙන සැලනිදාහකයකට ගුණ පිටපත් කර ගැනීම. ඊළඟ කාරණා දෙකේ ඉඳන් අපිට ඉවත් කරන්න පුළුවන් මොකද දුරට කැටිය හැඩසල් ගැනීමේදී සියලු දත්ත මැකිලා යනවා. පාර්ටිෂන් බෙදීමේදී තියෙන දත්ත විනාශ වෙනවා. එතකොට 3 4 පිළිතුරු ඉවත් කරන්න පුළුවන්. 1 හා 2 පිළිතුරු අතරින් මකා දැමීමකින් තොරව දුඩ කැටියක භාවිතයට ගත හැකි ඉඩ අවකාශය වර්ධනය කර ගැනීමට වඩාත් ලැබෙන්නේ වන දුඩ කැටියේ පවතින ගොනු සම්පීඩනය කිරීම කම්ප්‍රෙෂන්. 14 වදන් සකසන මෘදුකාංගයක් භාවිතා කරමින් ලේඛනයක් සංස්කරණය කරමින් සිටින අතරතුර තෝරාගත් කොටසක් වෙනත් ලේඛනයකට පිටපත් කිරීමට. පිටපත් කිරීමට අපි කවුරුත් දන්නවා Ctrl C මගින් කොපි කර ගැනීම සහ Ctrl V මගින් නැවත පිටපත් කර ගැනීම. අංක 1 පිළිතුර තමයි බාර ගන්න තියෙන්නේ. දැන් මේ පිළිතුර ගත්තොත් Ctrl N කියන්නේ නව පිටුවක් නිර්මාණය කිරීම, Ctrl V කියන්නේ පිටපත් කිරීම. ඒක පළවෙනි කරන්න බෑ. Ctrl C මගින් කොපි කරලා ඉන්න ඕනේ. මේ පිළිතුර වැරදි මේ දෙකම. Ctrl P කියන්නේ තිර මුද්‍රිත මුද්‍රණය කිරීම සහ කවුළු ලබා ගැනීම. ඉන්සාංක එක පිළිතුරයි. පැතුරුම් පතක කෝෂ පරාසයක් A3 C4 ලෙස දී ඇති අවස්ථාවක මේකට අයිති වෙන්නේ මොනවද කියලා අහනවා. දැන් මෙන්න මේ රූපේ මේකට උදව් කරගන්න පුළුවන්. A3 මෙන්න මේ අවස්ථාවේ ඉඳලා A3 ඉඳලා C4 දක්වා ඒත් ඉඳලා C4 දක්වා මෙන්න මෙතන අපි ගත්තොත් මෙන්න මේක උදව් කරගෙන අපි පිළිතුරු හොයමු. තනදී A3 C4 A3 මෙන්න මේක ඔක්කොම අයිති A3 ඉඳලා C4 දක්වා ඕන සෙල් පරාසය A3 C4 මොකද A3 පටන් ගත්තාම A3 පටන් ගත්තාම C4 දක්වා කියනකොට මෙන්න මේ පරාසය තමයි අයිති වෙන්නේ. පැහැදිලි නේද? එතකොට A3 C4 නිසා A3 B3 C3 ආදී වශයෙන් දෙන පිළිතුර A3 B3 C3 A4 B4 C4 මෙන්න මේ අංක 4 පිළිතුර තමයි බාර ගන්න තියෙන්නේ. ඊළඟට C2 කෝෂය සඳහා B2
ගුණ කිරීම බීඩුල පහ සූත්‍රය ඇතුළත් කර ඇති පහත පෙන්වති පැතුරුම්පත් කොට සලකා බලන්න. C2 කෝෂය සූත්‍රයේ C3 කෝෂයට පිටපත් දැන් මෙතන පේනවා අපිට නම් ටිකක් තියෙනවා සේල්ස් ඇතුළත් කරලා තියෙනවා කමිෂන් කියලා යම් කිසි අගයක් මෙතන ගණනය කරලා තියෙනවා ඒ අගය තමයි C2 C2 තුල තියෙන සූත්‍රය තමයි මේ තියෙන්නේ B2 ගුණ කිරීම B2 කියන්නේ මෙන්න මේ 50000 කියන අගය. ඒ 50000 කියන අගය ගුණ කරන්න හදන්නේ B5 වල තියෙන අගය නියත කරලා. ඒක අපිට කියලා ඩොලර් මාක්කයක් දාලා තියෙන එකෙන් අදහස් කරන්නේ B5 කියන එකේ 60000 කියන අගය සූත්‍රයක් පහළට පිටපත් කිරීමේදී යොදාගත් අවස්ථාවක මෙම අගය මේක වෙනස් වෙන්නේ නැතුව නියතව තියෙනවා කියන එක. ඒතර 60000 කියන අගය නියතව තියෙනවා නම් නියතව තියෙනවා නම් මෙන්න මේ B5 කියන අගය $5 කියන අගය කියන්නේ 0.1 කියන අගය. ඒ 0.1 කියන අගය 50000න් ගුණ කරලා B2කින් ගුණ කරලා තමයි මේ පිළිතුර ඇවිල්ලා තියෙන්නේ. ඒක පහළට පිටපත් කළා කියන්නේ මේ සූත්‍රය වෙනස් වෙනවා P2 කියන C2 බවට වෙනස් වෙනවා. මොකද මේක වෙනස් වෙන්නේ නැහැ. ඩොලර් ලකුණු තියෙන හින්දා. ඒතර පහළට පිටපත් කළාම මෙන්න මෙතනට එන අවස්ථාවේදී මේක C2 බවට පත් වෙන නිසා 60000 තමයි ගුණ කරන්නේ 0.1කින්. ඒක B5 වෙනස් වෙන්නේ නැති නේද 0.1. මෙතන 60000 ගුණ කරාම 6. අක තුන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඔබ සංස්කරණය කරමින් පවතින ඉලෙක්ට්‍රොනික සමර්පණයකට ඔබට හිස් කදාවක් ඇතුළත් කිරීමට අවශ්‍ය වේ. හිස් කදාවක් ඇතුළත් කරගන්න නම් සමර්පණ මුදුකාංගයක අනිවාර්යෙන්ම අපි මේ හෝම් එකේ ගිහිලා නිව් ස්ලයිඩ් කියන තමයි මේ නව කදාව කියලා කියන්නේ. මේ සඳහා අපිට කන්ට්‍රෝල් එකත් එක්ක M අකුර ඇතුළත් කරන්න පුළුවන්. කන්ට්‍රෝල් M මගින් තමයි නව කදාවක් ලබා ගන්න තියෙන්නේ. කන්ට්‍රෝල් N වලින් නව පිටුවක් එහෙම නැත්නම් නව සමර්පණයක් අලුතෙන්ම ඇතුළත් කරන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව කන්ට්‍රෝල් ඉලෙක්ට්‍රොනික සමර්පණ මුද්‍රාංගයෙන් කුමන ගුණාංගයක් භාවිතා කරන එහි කදාවක සන්දාන සැකසුම content arrangement පහක් දක්වා ඇති එක අවස්ථාවේ ඉඳලා දෙක අවස්ථාවට මාරු කරගන්න පුළුවන් කියලා අහන්නේ. මෙන්න මේ අවස්ථාව මේක අපි ගත්තොත් මෙන්න මේ කවුළු දැන් මේක දීලා තියෙන අවස්ථාව ගත්තොත් පළවෙනියට අවස්ථාව මෙන්න මේ ආකාරයේ ඉඳලා මාරු කරගන්න අනිවාර්යයෙන්ම ලේඅවුට් කියන එක තමයි අපිට උදව් වෙන්නේ. කදා පිරිස් සැලසුම කියන එක තමයි වෙනත් ආකාරයකට මේක මාරු කරන්න බලන්න අපිට යොදා ගන්න තියෙන්නේ. ඒකට කදා පිරිස් සැලසුම ස්ලයිඩ් ලේඅවුට් කියන එක තමයි පිළිතුර. ඒතර කදා තෝරණය කියලා කියන්නේ මෙන්න මේ වගේ පිනුමක් කදාවන් ටික ස්ථාන මාරු කිරීම පමණයි සිදු කළ හැකි. එක් කදාවක් තව කදාවක් තියෙන තැන මේ මෙනු බැලුවහම අපිට මේ කදාවන් සඳහා ඇනිමේෂන් ලබා දීම වගේ දේවල් කරන්න බෑ මේ ස්ලයිඩ් සෝටර් වීව් එකේදී කදා සුබෙදුම් දසුන කියලා කියනවා. එතකොට අනෙක් දසුන් කදා දසුන ස්ලයිඩ් ෂෝ ප්‍රස්තාව දෙන්නේ කදා සියල්ලම මෙන්න මේ ආකාරයට ෂෝ එකක් විදිහට එන්න තමයි කදා දසුන හඳුන්වන්නේ ඒක ඒ පෙනුම ඒ නිසා මේකට පිළිතුර කදා පිරිසලසුම පදන් සැකසුම ඉලෙක්ට්‍රොනික සමර්පණ මුදුකාංග වර්ග දෙකේම පොදු ගුණාංගයක් නොවන්නේ මොකක්ද කියලා අහන්නේ. ඒතර පේලි අතර පරතර වෙනස් කිරීම මේ මුදුකාංග දෙකේම කරන්න පුළුවන්. සෙවීම හා ප්‍රතිස්ථාපනයේ find and replace මුදුකාංග දෙකේම කරන්න පුළුවන්. අක්ෂර වින්‍යාසය පරීක්ෂා කිරීමෙන් දෙකේම කරන්න පුළුවන්. software දෙකේම තැපැල් මුසුව කරන්න පුළුවන්. අප කවුරුත් දන්නවා වදන් සැකසුම් මුදුකාංගයට විතරයි. පොදු ගුණාංග වෙනවනේ අංක 3. ඉලෙක්ට්‍රොනික සමර්පණයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පාසලක් කුමක් යෝග්‍ය වේද? ඔව් කදාවක ගුණාත්මක භාවය කියලා කියනකොට ප්‍රකාර කීපයක් තියෙනවා. කදාවකට පවතින පේලි ගණන රචනා ස්වරූපයෙන් අපි යොදාන්නේ නැහැ. පේලි 6ක් 9ක් අතර සංඛ්‍යාවට සීමා කිරීම හොඳ ලක්ෂණයක්. විශාල වශයෙන් භාවිත නොකිරීම එකම කදාව තුළ පින්තූර සහ ප්‍රස්ථාර අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. විශාල පින්තූර ප්‍රමාණයක් යොදා ගැනීම සංකීර්ණීමකට ලක් වෙනවා ගුණාත්මක වෙන්නේ නැහැ. එතකොට රතු වර්ණයේ වැඩි යොදා ගැනීම කොහොමත් හොඳ නැහැ. එහා අංක 1
21 ඉඳලා 24 එක් ප්‍රශ්න වලට උදා ගන්න කියලා කියන්නේ මෙන්න මේ වගු ආකෘතිය. මේක ඇත්තටම ඔක්කොටම කලින් අපි බලන්න ඕනේ මොකක්ද මේ උදාහරණේ කියවෙන්නේ කියලා. මෙතන තියෙනවා පොතක අංකයක් සහ ඒ පොතේ නම, ඒ පොත රිසර්ව් කරලා එහෙම නැත්නම් කවුරු හරි විසින් වින් කරගෙන තියෙනවද කියන කාරණේ. ඒතර මේ වගේ සඳහන් වෙන්නේ එක පොතේ අංකයක් තියෙනවා. ඒ පොතේ අංකයට යම් නාමයක් තියෙන පොතට ඒක රිසර්ව් කරලාද නැද්ද කියන එක. ඊළඟ වගුව ශිෂ්‍ය වගුව. ශිෂ්‍ය වගුවේ ශිෂ්‍යයාගේ නම ශිෂ්‍යයාගේ අංකයක් තියෙනවා. ඒ ශිෂ්‍යයා ඉගෙන ගන්න පන්තිය මොකක්ද කියන එක තියෙනවා. ඒ ලයිබ්‍රරි එකේ මෙම්බර් කෙනෙක්ද නැද්ද කියන එක සටහන් වෙනවා ශිෂ්‍ය වගුවේ. වෙන් කිරීම වගුව යටතේ යම් ශිෂ්‍යයෙක් මේ වගුවේ සඳහන් වෙන යම් ශිෂ්‍යයෙක් මෙතන ස්ටුඩන්ට් ID එක තියෙනවා. යම් දිනයකදී පොතක් වෙන් කරගත්තා නම් ඒ කුමන පොතද වෙන් කරගත්තේ කියන එක මේ වගුවේ සටහන් කරනවා. ඒතර වගු තුනක් වෙනවා. එකක් තමයි පොත් වගුව, අනික ශිෂ්‍ය වගුව, අනික යම් ශිෂ්‍යයෙක් යම් පොතක් වෙන් කරගත්තද කියන එක සඳහන් වෙන වගුව. දැන් අහනවා ශිෂ්‍ය වගුවේ ඇති ශේෂ්ඨ සංඛ්‍යාව කොහොමද? නිවැරදි ශිෂ්‍ය වගුව කියලා කියන්නේ මෙන්න මේ වගුව. මේකේ ශේෂ්ඨ 1යි 2යි 3යි 4ක්. ශේෂ්ඨ 4ක්. අංක 3 පිළිතුර. 22 දත් සමුදය ආගන්තුක ඇතුළක් ෆොරින් කියලා උදාහරණයක් වන්නේ ආගන්තුක ඇතුළ. අනිවාර්යයෙන්ම වෙන් කිරීමේ වගුවේ බුක් ID. වෙන් කිරීමේ වගුවේ බුක් ID කියන එක ආගන්තුක ඇතුළක්. ස්ටුඩන්ට් වගේ ග්‍රේඩ් කියන එක ආගන්තුක ඇතුළක් නෙවෙයි. වෙන් කිරීමේ වගේ රිසර්ව් ඩේට් කියන එක ආගන්තුක ඇතුළක් නෙවෙයි. ටයිටල් කියන එක ආගන්තුක ඇතුළක් නෙවෙයි. අපි කවුරුත් දන්නවා ආගන්තුක ඇතුළ කියලා කියන්නේ යම් කිසි වගුවකට බාහිරින් තවත් වගුවකින් ආපු යතුරක් තමයි ආගන්තුක ඇතුළක් කියලා කියන්නේ. නිසා මේ බුක් වගුවේ තියෙන මෙන්න මේ බුක් ID එක වෙන් කිරීමේ වගුවේ සටහන් වෙනවා බුක් ID විදිහට. යම් පොතක් වෙන් කරගත්තට පස්සේ ඉතින් මේ බුක් ID කියන එක ඇත්තට මෙන්න මේ වගුවේ ප්‍රාථමික ඇතුළ. ඒ නිසා ඒ වගුව සඳහන් වෙන මේ ප්‍රාථමික ඇතුළ මේ තුන්වෙනි වගුවේ යොදාගෙන තියෙනවා. නිසා ඒක තමයි ආගන්තුක යතුර වෙන්නේ. අංක 1 පිළිතුර. 23 කුමාර් විසින් වෙන් කරන ලද රිසර්ව් පොතේ මාතෘකාවක් මක්දාන. උතර කුමාර් කවුද? අපි දන්නවා කුමාර්ගේ අංකය අපි හොයාගන්න ඕනේ. කුමාර් කියන්නේ 1002. 1002 කියන මෙන්න මෙතනින් සඳහන් වෙන ස්ටුඩන්ට් වෙන් කිරීම වගුවට ගියාම 1002 වෙන් කරලා තියෙන්නේ 2019 4/23 වෙනිදා P.01 කියන පොත. B.01 කියන්නේ effective writing කියන පොත. සංක 2 තමයි. සිසුවකු පුස්තකාලය සමාජිකත්වය ලබා පොතක් වෙන් කරයි. මේ කාරණේ යවත් කලින් යුතු වගු මොනවාද? ශිෂ්‍ය පුස්තකාලය සමාජිකත්වය ලැබුණ අනිවාර්යයෙන්ම ශිෂ්‍ය වගුව යවත් කාලෙන් වෙන්න ඕනේ. ශිෂ්‍ය වගුව වෙනස් වෙන්න ඕනේ. ඒ ශිෂ්‍ය වගුවට ඔහු ඇතුළත් වෙන්න ඕනේ. පොතක් වෙන් කරා නම් යම් කිසි තියෙන පොතක් පොත් වගුවට මුකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් වෙන් කිරීමේ වගුව යවත් කාලෙක කරන්න වෙනවා. ඒ නිසා වෙන් කිරීම වගුව හා ශිෂ්‍යයෙකුගේ පිළිතුර අංක 3 පිළිතුර තමයි වැරදි පිළිතුර වෙන්නේ. 25 බුදුකාංග පද්ධති පරීක්ෂාවේ නිවැරදි පිළිවෙල සඳහන් වර්ණය කුමක්ද? දැන් පරීක්ෂා ගැන තියෙන්නේ. පරීක්ෂා ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් මෙන්න මේ රූපේ පෙන්වු කරනවා software testing types. ඒතකොට අපි මෘදුකාංග සංවර්ධන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේදී අපි මෘදුකාංගයක් නිර්මාණය කරාට පස්සේ මේ මෘදුකාංගය පද්ධති භාවිතයට ක්‍රියාත්මක කිරීමට යෙදවීමට පෙර ඉතාම තදින් පරීක්ෂාවට ලක් කරනවා. ආකාර කිහිපයක් ඔස්සේ මේක දෝෂ සහිතද නැද්ද කියලා බලා ගන්න. තියෙන දෝෂ මොනවද කියලා බලා ගන්න. එතන මේ අර්ථේ මෙන්න මේ නම් black box, white box, grey box කියලා හඳුන්වනවා මූලික වශයෙන්. නමුත් අපිට අපේ පන්තියේදී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටෙස්ටිං වර්ග ටික මොනවද කියලා දැනගන්න. යුනිට් ටෙස්ටිං එහෙම නැත්නම් ක්‍රමලේඛන ශිල්පියා මෘදුකාංගයේ සංවර්ධනය කරන අවස්ථාවේදීම සිදු කරන පරීක්ෂාව තමයි ඒකක පරීක්ෂාවවත් යුනිට් ටෙස්ටිං කියන එක. ඊළඟට සමෝදානිත එහෙම නැත්නම් ඉන්ටග්‍රේෂන් ටෙස්ටිං කියලා කියන්නේ විවිධ මොඩියුල වශයෙන් එකලස් කරපු සංවිධානය කරපු නිර්මාණය කරපු මෘදුකාංගය
එක් මෘදුකාංගයක් ලෙස එක්වගත් කල නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියන එක. එතකොට සිස්ටම් ටෙස්ටිං ඊළඟට යූසර් ඇක්සෙප්ටන්ස්. එතකොට භාවිතා කරන පරිශීලකයා තමන්ට මේ ගැලපෙන පද්ධති ලැබිලා තියෙනවද කියන එක තහවුරු කර ගැනීම සඳහා පරිශීලකයා විසින් සිදු කරන පරීක්ෂාව තමයි යූසර් ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං කියලා කියන්නේ. ඒ අර්ථයෙන් ගත්තාම නිවැරදි පිළිතුරු තමයි ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. මොකද අනිවාර්යයෙන්ම ඒකක පරීක්ෂාවෙන් ආරම්භ කරන්න ඕනේ. ඒ උත්තර දෙකක් තියෙනවා ඒක පරීක්ෂාවෙන් ආරම්භ කරන්න. නමුත් අවසන් වෙන්න තියෙන්නේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවෙන්. ඒ කියන්නේ පද්ධතිය භාවිතා කිරීමට යෝජිත කණ්ඩායම් විසින් කරන පරීක්ෂාව. ඒ නිසා අංක 4 පිළිතුර තමයි පිළිතුර බවට පත් කරන්න වෙන්නේ. 26 ලෝක විසිරවීමෙහි පවතින වෙබ් පිටුවක් සඳහාම අනන්‍ය හඳුන්වන්නේ. සෑම වෙබ් පිටුවක් සඳහාම පවතින අනන්‍ය හඳුන්වන්නේ. අපි දන්නවා සෑම වෙබ් පිටුවක් සඳහාම මෙන්න මේ උදාහරණයක් ගත්තොත් එහෙම මෙහෙම වෙබ් පිටුවක් ලෝක විසිරවීම ආශ්‍රයෙන් අපිට හොයාගන්න ඕන නම් මේක වෙන කොහෙවත් තියෙන්න බෑ. මේක වෙන කොහෙවත් අපිට තියෙන්න බෑ. මේක තමයි අපි කියන්නේ Uniform Resource Locator URL කියලා. Uniform Resource Locator. ඒකාකාර සම්පත් නිශ්චයක කියන තමයි පිළිතුර. පහසුදාන කුමන සංයෝජනයක් අන්තර්ජාලය සම්බන්ධ නියමාවලි පමණක් අඩංගු වේද? අන්තර්ජාලය සම්බන්ධ නියමාවලි අපේ අච්චුපතේ තියෙනවා මෙන්න මේ විදිහට. HTTP Hypertext Transfer Protocol. නියමාවලි කියන්නේ මොනවද? යම් කිසි කාර්යයක් කරගන්න සංනිවේදනකාරී සඳහා දෙපාර්ශ්වය විසින් එකඟ වෙච්ච නීති රීති මාලාවකට තමයි අපි ප්‍රොටෝකෝල්ස් එහෙම නැත්නම් නියමාවලි කියලා කියන්නේ. මේ නිසා අපිට පිළිතුරු පේනවා අන්තර්ජාලය සම්බන්ධ නියමාවලියක් නොවන ඒවා ඉවත් කළාම හරියි. පළවෙනියෙන් ගත්තොත් HTML කියලා කියන්නේ අතම නියමාවලියක් නෙවෙයි. HTML කියන්නේ භාෂාවක්. Hypertext Markup Language නිසා පළවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. දෙවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන් මොකද ඒකෙත් HTML අන්තර්ගත කරලා තියෙන හින්දා. තුන්වෙනි පිළිතුර අපිට ඉවත් කරන්න ප්‍රමාණවත් සාධකයක් නැහැ. ඒ නිසා අපි ගත්තොත් අංක 4 පිළිතුරේ URL කියන නම තියෙනවා. URL කියන්නේ Uniform Resource Locator කියන මිසක් නියමාවලියක් නෙවෙයි. ඒ නිසා අංක 3 පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. FTP කියන්නේ File Transfer Protocol. ඒ අන්තර්ජාලය ඔස්සේ ගොනුක එක පරිගණකයක සිට තවත් පරිගණකයකට දත්ත මාරු කිරීමේදී ඒ පරිගණක දෙක විසින් පිළිපදිය යුතු නියමාවලිය තමයි FTP කියන්නේ. Hypertext Transfer Protocol කියන එක තමයි වෙබ් සර්වර් එකක ඉඳලා යම් කිසි පරිගණකයකට වෙබ් පිටුවක් ගෙන්න ගන්නකොට ඒ වෙබ් බ්‍රවුසර් එක සහ වෙබ් සර්වර් එක කියන කාණ්ඩ දෙක විසින් අනුගමනය කළ යුතු නියමාවලිය. Simple Mail Transfer Protocol මේල් හුවාරු කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ ප්‍රධාන නියමාවලිය. TCP/IP අනිවාර්යයෙන්ම අන්තර්ජාලය තුල තියෙන ප්‍රධාන සංවේදන නියමාවලිය. අංක 3 තමයි පිළිතුර. පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනු ලබයිද? අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනු ලබන්නේ කුමන සංයෝජනයකද කියලා අහනවා. ඒතර අන්තර්ජාලය තුළින් ලැබෙන සේවාවන් මොනවද කියන එක මතක් කරගන්න ඕනේ. මෙතන අයින් කරන්න පුළුවන් පිළිතුරක් බලමු. දෙවෙනි පිළිතුර වෙබ් අතරික්ෂු කියලා අඩංගු වෙලා තියෙනවා. වෙබ් අතරික්ෂු කොහොමද අන්තර්ජාල සේවාවක් වෙන්නේ නැහැ. ඒක මෘදුකාංගයක්. ඒ වගේම සෙවුම් යන්ත්‍රකින්වත් අන්තර්ජාල සේවාවක් බවට පත් වෙන්නේ නැහැ. සයිඩ් කරන්න පුළුවන්. නැවත වතාවක් අංක 4 ඉවත් කරන්න පුළුවන් වෙබ් අතරික්ෂු කියන මෘදුකාංගයේ නම සටහන් වෙලා තියෙන හින්දා. එතකොට අපි අංක 1 ගත්තොත් විද්‍යුත් තැපෑල අන්තර්ජාල සේවාවක් තමයි. හවුල බෙදා හදා ගැනීම අන්තර්ජාල සේවාවක් තමයි. ගොනු හවුල බෙදා ගැනීම. දුරස්ථ ප්‍රවේශය රිමෝට් ඇක්සස් කියන එකත් අන්තර්ජාල සේවාවක්. අඛණ්ඩව මාධ්‍ය ප්‍රවාහයත් ස්ට්‍රීම් ඔෆ් මීඩියා එකත් අන්තර්ජාල සේවාවක්.
ඒ නිසා ඒ නිසා අපිට අංක 1 තමයි පිළිතුර. මෙතන HTML කේක තියෙන නිසා තමයි තුන්වෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. HTML කේක විතර තාම වෙලා තියෙන නිසා ඒ නිසා අංක 1 නිවැරදි පිළිතුර 29 වෙබ් අතිරික්ෂ මගින් මෙම ප්ලේ ස්ටෝර් විදහාව කරාම කොහොමද පේන්නේ මොකද්ද මේකට නිවාරණ HTML සොලියන් කියලා අහනවා. අතට මේ දක්වන්න හම්බෙන්නේ අපිට මෙන්න මේ ආකාරයට මතක් කරගත්තොත් අපි මොනවද HTML ලැයිස්තු UL කියලා කිව්වේ අපි unordered list එකක්. ඒතර li කියලා කිව්වා list itemයන් unordered list එකක් විදිහට පෙන්වන්න කිරීමේදී HTML කේතයක් OL ordered list එකක් විදිහට දක්වනකොට OL වලින් පටන් ගන්න OL වලින් ඉවර වෙන්න පුළුවන් list items ටික. ඊළඟට definition list අර්ථ දැක්වීමක් ගත්තොත් DL කියන වචනේ මතක තියාගන්න ඕනේ. DL වලට අමතරව DT කියලා ඒ definition එකේ text එක මොකද්ද කියන එක definition එකේ තේමාව මොකද්ද සහ definition එකේ data එක මොකද්ද කියන එක. මෙන්න මේ කියන කාරණා ටික තමයි මතක තියාගන්න. දැන් මේ තියෙන්නේ unordered list එකක්. UL එකක් අපි මෙන්න මෙතන සඳහන් කරන UL එක තමයි මේ දක්වලා තියෙන්නේ ප්‍රතිදානයේ HTML එක ටික rendering වුණාට පස්සේ විදහාව වුණාට පස්සේ මේ තියෙන්නේ OL එක විදහාව කරන ආකාරය මේ තියෙන්නේ අර කියපු definition මේක තමයි definition text එක මේක තමයි definition data එක මේක definition text එක මේක definition data එක හොඳයි ඔන්න ඔය නිසා අපිට මේක වෙබ් අතිරික්ෂ මගින් මේක රෙන්ඩරින් කියනකොට අපි දන්නවා එහෙනම් unordered list අංක 4 UL LI තමයි මේකට අදාළ වෙන්නේ වෙබ් පිටු සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහසුකම් කවරක් ගතික වෙබ් පිටු වලින් ඩයිනමික් වෙබ් පේජස් පෙන්වන සන්දාහරය කන්ටෙන්ට් පරිශීලක ආදාන අනුව හෝ කාලය අනුව වෙනස් විය හැකියි ගතික වෙබ් පිටු කියලා කියන්නේ මොනවද dynamic websites මෙන්න මේ ආකාරයට මේ උදාහරණ වලින් පෙන්වන්න කරන්නේ email forums and newsletters videos photos galleries e-commerce social media දැන් ගොඩක් වෙලාවට ගතික වෙබ් අඩවියක් කියන එක මේ ප්‍රජාව එක්ක එහෙම නැත්නම් මිනිසුත් එක්ක ගනුදෙනු කිරීමේදී යම් වෙබ් අඩවියක් ඒ මිනිස්යාට ආවේනික තොරතුරු තමන්ට ඕන ආකාරයට වෙනස් කරලා ගන්න පුළුවන් මේ වෙබ් අඩවියක් භාවිතා කරලා උදාහරණයක් විදිහට e-commerce site එකකට ගියාම ඒ තමන් මිලදී ගන්න භාණ්ඩ මේ shopping cart එකකට add කරගන්න පුළුවන්. ඒකට ඒකට සූදානම්ින් ඉන්න back end එකේ script එකක් run වෙන වෙබ් අඩවි තමයි dynamic වෙබ් අඩවි කියලා කියන්නේ. එතකොට පළවෙනි එක හරි. ගතික වෙබ් අඩවියෙන් පෙන සන්දාහරය content එක පරිශීලක ආදාන අනුව හෝ කාලය අනුව වෙනස් වෙයි. දැන් content එක කියලා කියන්නේ දැන් අපි විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියක් ගත්තොත් ඒ වෙබ් අඩවියේ පෙන්වන සන්දාහරය වෙන්නේ ප්‍රතිඵලයක් ඒ විභාග අපේක්ෂකයාගේ. ඒකවල මෙන්න මේ පෙන්වන සන්දාහරයේ content කියන එක පරිශීලක ආදාන අනුව හෝ කාලය අනුව වෙනස් වෙයි කියන එක නිවැරදි. ගතික වෙබ් පිටු බැලුවට HTML පමණක් භාවිතය කියන ප්‍රකාශය වැරදි. වෙබ් පිටු නිර්මාණය සඳහා වෙබ් කතරු මෙවල වෙබ් authoring tools භාවිත කළ හැකි කියන ප්‍රකාශය හරි. ඒකට ඒ හා C තමයි නිවැරදි ප්‍රකාශ වෙන්නේ. දෙක. පස්දාන් කවර උසුලන tags HTML characters හැඩසව් කිරීම සඳහා භාවිත කළ හැකිද? පස්දාන් කවර උසුලන HTML අක්ෂර හැඩසව් කිරීමට භාවිත කළ හැකිද? මෙන්න මෙතනින් අපි දක්වලා තියෙනවා HTML කේත ටිකක් අක්ෂර හැඩසව් කරන්න I අක්ෂරය I කියන ටැග් එක ඉටැලික් වෙනවා B කියන අක්ෂරය දුක් බෝල්ඩ් කරන්න පුළුවන් EM emphasis
අවධාරණයක් ස්ට්‍රෝං තද අකුරින් ලිය දක්වන එක ස්මෝල් කුඩා අකුරු බවට පත් කරන එක ඩෙල් මේ ආකාරයට ඉරක් අඳිනවා ඉන්සර්ටඩ් යටින් ඉරක් V සබ්ස්ක්‍රිප්ට් කියන එක දාගන්න VF සුපර්ස්ක්‍රිප්ට් මේ ආකාරයට මාක් කියන කැරක්ටර් එක තමයි මෙන්න මේ විදිහට අක්ෂර සඳහා තවත් යොදා ගන්න ආකාර ටිකක් මෙතන දක්වනවා bold italic underline font එක දැකලා font color යොදන්න පුළුවන් මේ විදිහට උපලක්ෂණයේ color green තමයි value එක හොඳයි ඔය නිසා මෙතන අපිට යොදා ගන්න පුළුවන් විදිහට දක්වන්න තියෙන්නේ පළවෙනි ප්‍රකාශය පළවෙනි උත්තරේ තමයි බාර ගන්න තියෙන්නේ මොකද මේක ඉවත් කරනවා P තියෙන නිසා paragraph tag එක තියෙන නිසා දෙවෙනි එක ඉවත් කරනවා break BR tag එක තියෙන නිසා තුන්වෙනි හතරවෙනි පිටුර ඉවත් කරනවා නැවත වතාවක් LI තියෙන නිසා ඒ නිසා අංක 1 පිළිතුරේ වැරදි italic bold underline emphasis එක පහ දක්වා ඉරියව් අතරින් නිවැරදි ඉරියව් අනිවාර්යයෙන් මෙන්න මේ පිළිතුර තමයි අංක 2 නිවැරදි පිළිතුර වර්ණ 32ක් නිරුද්ධ පික්සල් එකට පිටු කොපමණ පමණක් අවශ්‍ය වේ වර්ණ 32ක් නිරූපණය කරන්න පික්සල් එකට පිටු දැන් පික්සල් එකට පිටු කියලා කියන්නේ මොකද්ද මෙතන මේ රූපේ පෙන්වන්න කරන්න පික්සල් රාශියක් එතන මේ පික්සල්ස් එක පික්සල් එකට පිටු එකක් යොදාගත්තොත් වර්ණ දෙකක් විතරයි අපිට පාවිච්චි කරන්න පෙන්වන්න කරන්න පුළුවන් එක පික්සල් එකට පිටු දෙකක් යොදාගත්තොත් වර්ණ හතරක් පාවිච්චි කරන්න පුළුවන් මේ රූපේ පෙන්වන්නේ අවස්ථාව 2 bits 4 colors ඔයාලට පේනවා පැහැදිලිවම 2 bits යොදාගත්තොත් 1.1 නැත්නම් 0.0 නැත්නම් 1.0 නැත්නම් 1 කියන combinations විතරයි නිර්මාණය කරන්න පුළුවන් ඉන්නේ ආකාර 4 2 bits කියන්නේ ඒකයි එක bit pixel එකකට එක pixel එකට බිටු දෙක නම් මේ බිටු දෙක එහාට මෙහාට කරලා හදන්න පුළුවන් ආකාර තියෙන්නේ 4යි ඒ ආකාර 4න් කොන හෝ වර්ණ හතරක් මේ පෙන්වන්න කරලා තියෙනවා වර්ණ හතර යොදාගෙන විතරයි යම්කිසි චිත්‍රයක පාට අපිට පෙන්වන්න කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බිටු ගාන අනුව තමයි වර්ණ ගාන වැඩි වෙන්නේ. බිටු 5ක් වුණොත් වර්ණ 8යි. බිටු 4ක් වුණොත් 2 4 බලයවත් වර්ණ 16යි. ඒ නිසා how many bits per pixel required to 256 colors කොත් දෙකේ කීවෙනි බලයද? දෙකේ 8 වෙනි බලය. දෙක ඒ අනුව වර්ණ 32ක් නිරූපණය වෙනවා පික්සල් එකට පිටු 5ක් ඇති දෙකේ 5 වෙනි බලය තමයි 32 වෙන්නේ. අනුරූපක ඉමේජ් විභේදනයේ resolution අඩු කළ විට possible. resolution අඩු කළාම අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන දේ තමයි වෙන්නේ resolution අඩු කළා කියන්නේ මෙන්න මේ අවස්ථාවට ඇත්තම අනිවාර්යයෙන්ම පින්තූරේ ගුණාත්මක භාවය අඩු වෙනවා. දැන් මෙතන dot per inch 300යි මේක 72යි. එතන මේක resolution කරනකොට ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒක පේන්න පටන් ගන්නවා ගුණාත්මක අඩු වෙනවා. ඒත් එක්කම මේ පික්සල් ප්‍රමාණය අඩු වීම නිසා මේකේ ඉමේජ් එකේ සයිස් එකත් අඩු වෙනවා. එතකොට පළවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන් ෆයිල් සයිස් වැඩි වේගින් නිසා ගුණාත්මක බව සහ ගුණ ප්‍රමාණය අඩු වේගින් තමයි බාර ගන්න ප්‍රමාණ ගුණාත්මක භාගයයි ගුණ ප්‍රමාණය අඩු වෙනවා. අංක 2 35 පහස් ගණනාවේ සත්‍ය වන්නේ කොහොමද පැස්කල් යන ඉහළ මට්ටමේ. ඔව් හරි. පහළ මට්ටමේ භාෂා කමෙන්ට් වල ඉහළ මට්ටමේ භාෂා කම තේරුම් ගන්න ක්‍රමයේ භාගයේ ප්‍රකාශත් නිවැරදි. සම්පාදකයක් මගින් ඉහළ මට්ටමේ භාෂා කමලයක යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා. ඒකත් නිවැරදි. නිසා ABC තුනම නිවැරදි. පහත් දක්වා ඇති ව්‍යාජකේත සුළු කොටස සලකන්න යුනිට් යන විචලිත 175 ආදානය කළොත් ප්‍රදාන වන්නේ කුමක්ද? මේ කලින් ප්‍රශ්නට අදාළව පැහැදිලි මේ තියෙන්නේ ව්‍යාජකේත ගන්න. එතකොට යුනිට්ස් කියන එක 175 ලබා දුන්නොත් begin read
ෆීඩ් කියන්නේ ආදානය කරගන්න යුනිට්ස් කියන එක. ඒතර 175 කියන එක ආදානය කරගන්න යුනිට්ස් විචල්ලේට 175 if එකක් තියෙනවා. මේ if එකේ අගේ 175ට ඊළඟේ 50ට වඩා අඩු නම් ඔව් ඇත්ත වශයෙන්ම මේ ප්‍රකාශය සත්‍යයි. මෙන්න මේක true. ප්‍රකාශය true. ඒ නිසා මේ if එක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා amount සමානයි යුනිට්ස් මුදකීම 1 බවට පත් වෙනවා. මේ ප්‍රකාශය දෝෂ සහිතයි වැරදි. මොකද යුනිට්ස් කියන එක 150ට වඩා මේ 50ට වඩා 175 අඩු වෙන්නේ නැහැ. යුනිට්ස් අඩුයි 175 දැම්මොත් අඩු 50කින් ප්‍රකාශය අසත්‍යයි false. ඒ ප්‍රකාශය අසත්‍ය නිසා මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේ දේ සිද්ධ වෙන්නේ නැහැ මේ ප්‍රකාශය අසත්‍ය හින්දා. නමුත් else part එක රන් වෙනවා. else එකේදීත් නැවත පරීක්ෂා කරලා බලන්න යුනිට්ස් 50ට වැඩි සහ 150ට අඩුද කියලා. එතකොට 50ට වැඩි වුණාට 150ට වඩා අඩු නැති නිසා ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා else part එකේ තියෙන මෙන්න මේ දේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට amount එක සමාන වෙනවා units ගාන 175 150 ගියාම 25යි 25 5 125ට එකතු කරන්න වෙන්නේ 125ට එකතු කරන්න වෙන්නේ අපොසරයක් පැහැදිලි කරන්න අපිට ආදානය කරන්න තියෙන්නේ යුනිට්ස් වලට 175යි 175 ආදානය කළාට පස්සේ මෙන්න පළවෙනි ප්‍රකාශය වැරදි. ඒ නිසා මේක රන් වෙන්නේ else එකට යනවා. else එකෙත් මේ ප්‍රකාශයත් වැරදි. ඒක සත්‍ය වෙන්නේ නැහැ. 175 නිසා ඒක 150ට වඩා අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා else එකේ තියෙන මෙන්න මේක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක යටතේදී 175 මෙතනට ආදානය කළාට පස්සේ 175න් 50 කියන්නේ 25යි 25 5 කියන්නේ 25 කියන්නේ 125යි මෙතනට ලැබෙනවා. අගේ ඒ 125ට මෙතන තියෙන 250 එකතු කරන්න ඕනේ. 250 එකතු කරපුවාම 375යි පිළිතුර. 4 එනිසා පිළිතුර අංක 4 37 පාසලන් ව්‍යාජකයට කොටස 5 4 5 2 ඍණ එක සංඛ්‍යා එකකට පසු එකක් ආදානය කළ විට ප්‍රදානය වන්නේ කුමක්ද? බලන්න මේකේ ටර්මිනල් කියලා යම්කිසි වැලියු එකක් තියෙනවා වේරියබල් එකක් ඒක ඍණ එක බවට පත් කරගෙන x කියන එකක් තියෙනවා ඒක බිංදු බවට පත් කරගෙන අතර repeat until කියලා පුනර්කරන ව්‍යුහය පාවිච්චි කරලා තියෙනවා නම්බර් එක එන්ටර් කරන්න කියලා තියෙනවා. ඒ නම්බර් එක ඩිස්ප්ලේ කරනවා විතරයි මෙතන එන්ටර් නම්බර් කියන එක get වලින් තමයි ඒක රීඩ් කරන්නේ නම්බර් කියන එක ඒක x ට වඩා වැඩි නම් ඒ ආදානය කරපු අගය නම්බර් කියන එක x ඒ ආදානය කරපු අගය බවට පත් කරගන්නවා. ඒ කියන්නේ වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කර සැනින්ම තියෙන x එකට ඒ වැඩි සංඛ්‍යාව දාගන්නවා. ඒක තමයි මේකෙන් කරන්නේ. ඉතින් මේ කොච්චර වෙලා කරනවද ටර්මිනල් එක බවට පත් වෙනකම්. ඒ කියන්නේ ආදානය කරන සංඛ්‍යාව ඍණ එකක් වෙනකම් ඒක රන් වෙනවා. ඒ ඕනම වාර ගණන් මේ පරිශීලකයට මේ ක්‍රියාව රන් කරන්න පුළුවන්. ඒ රන් කරන හැම වාරයකදීම x වලට ඍණ එක නොදැම්මොත් මේක නැවත නැවතත් රන් වෙනවා. repeat until නම්බර් සමාන ටර්මිනල් කියන එකේ තියෙන ඍණ එකකට නම්බර් කියන එක රීඩ් කරනවා. රීඩ් කළා ඒ නම්බර් කියන එක ඍණ එක වෙනකම් ඒක රන් වෙනවා. අඛණ්ඩව රන් වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් නම්බර් එකට දාන අගය x වලට වඩා වැඩි වුණොත් x වල ගබඩාවල තියෙන ආරම්භක බිඳුවයි ඒකට වඩා වැඩි වුණොත් ඒ x එලිමන්ට් ඒ නම්බර් කෙනෙක් අන්තර්ගත කරගන්නවා. ඉතින් මේ විදිහට දිගින් දිගටම රන් වෙනවා. අන්තිමට මේක ඍණ එක ආදානය කළොත් ටර්මිනල් වලට මේ x කිනාගේ ඩිස්ප්ලේ කරලා නවත්වනවා. ඒ කියන්නේ යම් කිසි සංඛ්‍යා පරාසයක් ආදානය කරනකොට ඒකේ තියෙන වැඩිම සංඛ්‍යාව 5 එක තමයි මෙතනදී ඉහළම අගය බවට පත් වෙන්නේ. මෙන්න මේ ආකාරයට අපිට ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ විදිහට ට්‍රේස් ටේබල් එකක් අපි නිර්මාණය කරගත්තොත් නම්බර් එකට 4 5 2 ඍණ එක තමයි ආදානය කරනවා කියලා කියලා තියෙන්නේ. ඒක x වලගේ ආරම්භක බිඳුවයි නම්බර් වැඩි x කියන වගන්තිය ගත්තොත් මේ පළවෙනියට 4 කියන එකට සාපේක්ෂව නම්බර් වැඩි x කියන එක 4 වැඩි බිඳුව කියන එක හරිය නිවැරදි ඒක true. ඒ නිසා x වෙනුවට දාගන්න අලුත් අගය බවට පත් වෙන්නේ මෙන්න මේ 4 අගය x සමානයි 9 නිසා x වෙනුවට දාගන්නවා 4 කියන අගය ඒ නිසා x වලගේ අලුතෙන් ලිව්වා
ටර්මිනල් ලගේ රිනේ එකයි ඊළඟ ගන්තිට ගියාම x ලගේ 5යි මේ නම්බර් ලගේ 5යි until x ක්‍රියාත්මක වෙලා මෙතනට යනවා නම්බර් ලගේ 5යි 5 කියන එකත් x වලට වඩා වැඩි මොකද x වල දැන් තියෙන්නේ 4 4ට වඩා 5 වැඩි නිසා true නම් x සමාන කරගන්න කියන නම්බරට කියන නම්බර් වලට 5 යොදා ගන්න වෙනවා ඉන් අනතුරු ආයෙත් until නම් සමාන ටර්මිනල් නිසා ඊළඟ ආදානයත් පරීක්ෂා කරලා බලනවා දෙක කියන එක ඩිස්ප්ලේ එන්ට නම්බර් නිසා නම්බර් සමානයි දෙක කියන එක හැබැයි x වලට තියෙන 5යි 5ට වඩා විශාල නෑ නිසා false සත්‍ය නෙවෙයි ඒ නිසා මේ කියන ඇතුලේ තියෙන ක්‍රියාව සිද්ධ වෙන්නේ ඊළඟට ආපහු until තියෙන නිසා ආයෙ ගිහින් මෙතනට ආදානය කරගන්නවා මගේ රින එකත් ආදානය කරට පස්සේ ෆෝල්ස් වෙනවා එක් නගට ඩා එකත් ශාල වෙන්නේ නෑ මේ වගන්ති ක්‍රියාත්මක වෙන්නේ නමුත් නම්බල් දැන් තියන්නේ රින එක නිසා මේ අන්ටිල්ලකින් පස්සේ තවත් තරන්න ඩිස්පේ කරනවා එක් ලාගේ නිසා පහයි කිනාගේ තමයි ප්‍රතිධාන තිසාට පරිගණ ක්‍රමණයක සම්බන්ධය පාදී ඇතිවගත් සලකා බලන්න විචල්ලයන්ට වේරිබලසේ විදවස්ථාල විධාගෙන් ලබාගත හැකිය පරිගණක භාෂාව වෙන් කරනද වදන් ක්‍රමණික භාෂා විචල නාමසේ මේ ප්‍රකාශය වැරදි විචල්ලයන්ට විධවස්ථාව විධාගෙන් ගත හැකි කියන ප්‍රකාශයෙන් වැරදි නමුත් පරිගණක භාෂාවක වෙන් කරනද වදන් අනිවාර්යෙන්ම එම ක්‍රමලික භාෂාව අභ්‍යන්තර ප්‍රයෝජනය සඳහා තියෙන වචන නිසා අපට ඕනෝන විදිහට විචල නාම විදිහට පාවිච්චි කරන්න බෑ සබ්බී ප්‍රකාශය වැරදි ඒ පමණක් නිවැරදි කියන එක තමයි හරි උත්තරේ වෙන්නේ පහත් පෙන්වා ඇති ව්‍යාජකයක සලකා බලන්න read ABC වැලියු සමාන බිඳුව if a වැඩි b අදි වශයෙන් තියෙනවා 50 30 70 නගර ආදාන වන දර්ශනය කියන ප්‍රතිදානයක් බව. මේ තියෙනවා ඒක අහලා බලමු අපි read ABC කියන්නේ ABC අභ්‍යන්තර කියව ගන්න. ඒතර අභ්‍යන්තර යන්ත්‍ර කිව්වොත් තම 50යි 30යි 70යි කියලා තමයි ආදානය කරන්න කියන්නේ. if a වැඩි b. ඔව් a වැඩි b මේක true. 50 30ට වැඩි ඒ නිසා මෙන්න මේ ක්‍රියාව සිද්ධ වෙනවා. a වැඩි c ද කියලා පරීක්ෂා කරනවා. a වැඩි c. දැන් ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. a කියන්නේ 50යි c කියන්නේ 70යි 50 70ට වැඩි නෑ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔගන්ති ක්‍රියාත්මක වෙන නිසා else කියන කොටස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ value කියන විචලයට දාගන්න කියනවා c වලගේ තරසිකල් තියෙන 70 ඒ නිසා value වලට 70 ගෙනගේ වැටෙනවා. ඉතින් මේක පුනර්කරණයක් නෑ. නැවත ක්‍රියාත්මක වීමක් වෙන්නේ ඒක සැරේ ගන්න වෙන්නේ ඉන්ඩිෆිලා value එක දිනගේ display වෙනවා. ඒ value එක දින්නේ 70 වෙන නිසා උත්තරය වශයෙන් ලැබෙන්නේ. අවසාන ගැටලුව පහත තර්කන පරිපත්‍රයේ x සඳහා 0.1 පිළිවෙල ආදාන ලෙස දී ඇත y සඳහා ලැබෙන ප්‍රතිදානයගේ කවරක් කියලා. x සඳහා 0.1 බිඳුව ලබා දුන්නොත් රතු පැහැයෙන් දක්වලා තියෙන බිඳුව ලබා දුන්නොත් මෙතනට යනකොට ආදානය 1 වෙනවා. දැන් ඒ වලට තියෙනගේ අපිට දීලා නැහැ එවනම් ඒ තිත 1 තමයි එළියට එන්නේ. මෙතන රතු පැහැයෙන් දක්වලා තියෙන එක තමයි නැවත ලැබෙන්නේ අපිට ඒ තිත 1 නිසා අනිවාර්යයෙන්ම AND ගේට් එක කම්බියක් 1 වුණොත් අපිට කියන්න බෑ 1යි කියලා. ඒතුළු එක්කිනා මොකක්ද දන්නේ නැති නිසා එයා 1 වුණොත් හොඳයි 1යි උත්තරේ බිඳු වුණොත් උත්තරේ බිඳු වෙන නිසා අපි ඒ වල අංගයම දාලා තියෙනවා උත්තරේ විදිහට A. එතකොට මෙතනින් ලැබෙන්නේ අපිට A කියලාගේ මෙතනින් ලැබෙනවා මේ ద్వාරයට x වලට ලබා දෙන්නේ බිඳුව නිසා බිඳුව තමයි අවසාන ප්‍රතිදානය වෙන්නේ. මේකට පෙන් දක්වන බිඳුව තිත b බිඳුවමයි AND ගේට් එකේ කම්බිය බිඳුව උත්තරේ බිඳුව නිසා. එතකොට මේ රතු පෙහෙන් දක්වලා තියෙන අගයන් දෙක ආදානය කළාට පස්සේ මේ O ගේට් එකට අපිට පේනවා A ධන බිඳුව බවට පත් වෙනවා. O ద్వාරය නිසා එක් කම්බියක් දරන අගය කුමක් හෝ අගයක් වුණොත් ඒ මාගේ අනුව තමයි පිළිතුර තීරණය වෙන්නේ. ඒ වලගේ එක වුණොත් උත්තරේ එකයි. ඒ වලගේ බිඳුව උත්තරේ බිඳුවයි. ඒ නිසා අවසාන උත්තරේ වෙන්නේ A.
ඊළඟට අපි ගාන කියනවා අපිට එක ආදානය කරලා කොළපාටින් දක්වන ආකාරයට එක ආදානය කරපදට ලැබෙන බිඳුවයි එතකොට ඇන් ගේට් එක එක කම්බියක් බිඳුව වෙලා තියෙන නිසා අනිවාර්යයෙන්ම උත්තරේ බිඳුවයි මේ පැත්තේ මේ පැත්තේ ගත්තොත් එක ලැබුණොත් එහෙම B වලට ලැබෙන උත්තරේ තමයි පිළිතුර වෙන්නේ මොකද එක කම්බියක් එක වුණා කියලා ඉතුරු කම්බිය අගය අනුව තමයි ඇන් ගේට් එකේ ප්‍රධාන තීරණය වෙන්නේ එහෙනම් ඉතුරු එක්කෙනා B කියලා සඳහන් කරන අගය එක වෙන්න පුළුවන් බිඳුව වෙන්න පුළුවන් ඒ උත්තරේ තමයි මෙතනට ලැබෙන්නේ එහෙමනම් බිඳුව හා B කියන අගයන් දෙක O ద్వාරයට ලබා දුන්නාට පස්සේ ඇන් ගේට් එකක් හින්දා ඒකෙන් B වල අගය තමයි අනුව තමයි පිළිතුර තීරණය වෙන්නේ B වල අගය එක වුණොත් උත්තරේ එකයි B වල අගය බිඳුව උත්තරේ බිඳුව නිසා B කියලා සාධාරණ වශයෙන් දානවා එතකොට A, B තමයි පිළිතුර බවට පත් වෙන්නේ. අංක දෙක පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.